හරි සුබ දවසක්. අයබෝවන් මේ ලයිට්නින් වල පොඩි අවුලක් තියෙනවා නිකන් කලවර ගතියක් ඇති. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. විනාඩි 10කින් 15කින් ඉරෙලි වැටෙන්නේ හොඳට. එතකොට බෝඩ් එකේ මම පේන හරියෙන් දැන්ට ලියන්න. දැන් මේ පැත්තට එම මේ බල්බ් එකේ එළිය වෙරලා තියෙන එක එච්චර හිතන්න එපා. හරි හැමෝටම ආයෙත් අයබෝවන්. දැන් මහ ගොඩක් වෙලා බලන්න බෑ දැන්. වෙනද නම් දවල් වෙලාවක නම් බලනවා. උදේ වෙලාවක නම් එහෙම බලන්න ඕනේ නැහැ. දවල් වෙලාවක නම් වෙන පන්ති ගිහිල්ලා ඒකත් එක්ක බ්‍රේක් එකකුත් නැතුව කඩිමුඩි ෆෝන් හිර වෙලා බැටරි බහලා එන ප්‍රශ්න ඔබමනේ. ඒවත් පිට තරන්න තමයි ළමයි එන්න ඕනේ. නමුත් දැන් අද එහෙම නැහැනේ. උදේම තියෙන පන්ති මේක වෙන්න පුළුවන් බොහෝ දුරට. එන උදේ නැගිටලා ඈස්ටි වෙලා එන්න පුළුවන් වෙන්න ඕන. ඒ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගෙදර ඉඳලා සම්බන්ධ වෙන්නේ. ඒක ඔයගොල්ලෝගේ වීඩියෝ එකක්වත් ඔන්නේ නැහැ. ඔයගොල්ලන්ට නිකන් ඔහේ ලිලිපැදේ ඉඳලා නැගිටලා පොඩ්ඩක් මුණ එමාගෙන හරි එන්න පුළුවන්. දත් මදින් නැති වුණා. ඒ වුණාට දැන් මට එහෙම බෑනේ. නේ? මම සාමාන්‍ය කොහොමත් එහෙම වැඩ කරන්නේ නැහැ. මොන වැඩේ කරත් මට එහෙම පුරුද්දක් නැහැ. එතකොට මේ මම වෙනදා වගේම පන්තියකට සූදානම් වෙන්න ඕන. ඔයගොල්ලෝ පෞද්ගලිකව ගන්නවා මට සාමාන්‍ය පැයක් යනවා රෙඩි වෙන්න. මට රෙඩි වෙන්න පැයක් යනවා නම් ඊට තව පැයක් කලින් ඇහැරෙනවා. මම මගේ පුරුද්ද. එතකොට මට පුළුවන් නම් පන්ති 6ට තියෙදි පැය දෙකකට කලින් ඇහැරලා රෙඩි වෙලා වෙලාවට එන්න. දරුවන්ට පුළුවන් වෙන්න ඕන අඩුම තරම් විනාඩි 15ක් කලින් නැගිටින්න ඇති. ඒ වාගේ නේ? ඒ නිසා අපි පටන් ගමු. හරි? හරි. හොඳයි. දැන් අපි ඊයේ කතා කරා මේ ආයනික බන්ධන සහ ආයනික දැලිස් ගැන. හරි? අද අපි කතා කරන්නේ සහසංයෝජ බන්ධන සහ ඒ සම්බන්ධවත් තියෙනවා දැලිස්සක්. ඒවා පරමාණු දැලිස් කියලා අපි කතා කරා. එතකොට එහෙනම් දැන් සහසංයෝජ බන්ධන කියන එකේ නෝට් එකෙන් පටන් ගමු. බලන්න සහසංයෝජ බන්ධන පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඇතිවන බන්ධන සහසංයෝජ බන්ධන ලෙස හැඳින්වෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් කියන එක හරි වැදගත්. හවුලේ තබා ගැනීම. හරි. දැන් මම නැවත නැවතත් මේක කියලා දෙන්නම් මේ මෙව තමයි විභාගෙට මේ අන්නපන්න අහන පොයින්ට්ස්. හරි. දැන් බන්ධන වර්ග දෙකයිනේ. එකක් අයනික බන්ධන. එකක් අයනික බන්ධන. හරි. අනිත් එක සහසංයෝජ බන්ධන මම කෙටියෙන් සහ බන්ධන කියලා ලියන්න. ඒක එහෙම කියලා ලියන්නත් පුළුවන්. ඒක වැරදි නෑ. මහා බන්ධන. එතකොට ආයනික බන්ධනයි සහ බන්ධනයි කියලා කියද්දී මේ දෙකේ වෙනස මොකක් හරි තියෙනවද කියලා දැනගන්න. වෙනසක් තියෙන්න බෑ. එතකොට මේකට අපි ගත්ත උදාහරණය සෝඩියම් සහ ක්ලෝරින් අතර ඇති වෙන බන්ධනය. එතකොට මේකට අපිට තව ඒවා ලියන්න පුළුවන්. අපි ගත්තේ පහසුවෙන් H සහ H අතර ඇති වෙන බන්ධනය. H දාන H කියලා මම ලියන්නම්. හරි. ප්‍රතික්‍රියා වශයෙන් ලියුවොත් නම් H දාන H කියලා නෙමෙයි එන්නේ. H2 දාන H2 කියලා තමයි ලියන්නේ. නමුත් අපි සරලව තේරුම් ගන්න තමයි මුලින්. එතකොට අංක එකට මේක මෙහෙම වැඩක් කරනවානේ. මෙයා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. එතකොට ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන හුවමාරුව කියලා. එතකොට එතරම් පොයින්ට් එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන හුවමාරු කතාන්දර. එතකොට මෙයා සෝඩියම් ධන එක බවට මෙයා ක්ලෝරින් ඍණ එක බවටත් වත් වෙනවා. එතකොට මේ දෙන්න අතර තමයි මේ එකතු වීම සිද්ධ වෙන්නේ. බැඳීම සිද්ධ වෙන්නේ. අවසානයේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා එකක් එනවා. ඕමනේ ඉන්නේ සූත්‍රය. හරි. එතකොට මෙතන අයන කතාවක් තියෙනවා. අයන කතාව ඒක වැදගත් කතාවක්. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන හුවමාරු කතාව තියෙනවා. ඉලෙක්ට්‍රෝන හුවමාරු. ඒක අනිත් කතාව. ඉලෙක්ට්‍රෝන හුවමාරු අයන කතාව. එතකොට බන්ධන ඇති වෙන්නේ අයන අතර තමයි බන්ධන ඇති වෙන්නේ. අයන අතර බන්ධන. අයන අතර බන්ධන ඇති වෙන්නේ. හරිද? ඕනේ වැදගත් පොයින්ට්. ඒකේ කතාව. එතකොට සහබන්ධන ගත්තොත් මොකක් වෙනවද? මේවල H සහ H අතර. එතකොට එහෙම මේ
හුවමාරුවක් නෙවෙයි. දෙන්නම හවුලේ ඕන නම් මම මෙහෙම දාන්න ඉලෙක්ට්‍රෝන කොහොම දාලා පෙන්නන්න. සාමාන්‍යයෙන් එහෙම අපි අඳින්නේ නැහැ. එහෙම හිතමු. එතකොට මේ දෙන්න අතර කෙලින්ම මේ දෙන්න අතරම ඇති වෙනවා. එතකොට H2 කියලා අපිට ලියන්න පුළුවන්. H2 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් H බන්ධිත H කොහොමද ලියලා පෙන්නන්න පුළුවන්. ඒකනේ H2 කියන්නේ. හරි. දැන් එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන හෝමාරු වෙනකොට මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුලේ. ඉලෙක්ට්‍රෝන හවුලේ. ඊට මේකේ අයන අතරනේ අයන කතන්දරයක් තියෙනවා මේකේ අයන කතන්දරයක් නැහැ. එහෙනම් මම කියන්න අයන කතන්දරයක් නැහැ කියලා. අයන කතන්දරයක් නැහැ. ඊට මේකේ අයන අතර තමයි බන්ධන ඇති වෙන්නේ. මේකේ අයන නැහැනේ. එහෙනම් කෙලින්ම පරමාණු අතර තමයි බන්ධන ඇති වෙන්නේ. परमाणु अतर बंधन ඇතිවේ. හරි. දැන් ඔහොම කෙටි සටහනක් ඕගොල්ලන්ට හදාගන්නත් පුළුවන්. හරි. ඒ ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන තියාගෙන හරි නැත්නම් ඉතින් උගන්නපු ටිකත් එක්ක මේක සම්බන්ධ කරලා හදාගන්න පුළුවන්. හරි. මේ ටිකක් උඩාවට පේනවා ඇත්තේ පේන අඳුර ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. හරි. ඒකෝර බලන්න සහසංජ බන්ධන පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඇති වෙන බන්ධන සහසංජ බන්ධන ලෙස හැඳින්වෙනවා. මේක නැවතත් කියලා මේක හරි අතිශය වැදගත්. හරි. විශේෂයෙන් මේ වගේ කෙටි සටහනක් හරිම වැදගත්. හරි. මේක හදාගන්න ඉතින් හරි. බොහෝ විට අයනික බන්ධන හටගන්නේ මගේ නෝට් එකේ නම් තියෙන අයනික බන්ධන කියලා එක එන්න ඕන සහසංජ බන්ධන කියලා. ඔයගොල්ලෝ කොහොමද තියනවද දන්නේ මගේ මම මේ බලන ටියුට් එක මගේ පරණ මුද්‍රිත ටියුට් එක බොහෝ විට අයනික බන්ධන හටගන්නේ කියලා තමයි මගේ නෝට් එකේ තියෙන්නේ. ඒක වැරදි. මේ සහසංජ බන්ධන ගැන කියන්නේ ඒතකොට සහසංජ බන්ධන හටගන්නේ. ඒක හදාගන්න වලගේ තර්ජනයක් තියෙනවා. බොහෝ විට සහසංජ බන්ධන හටගන්නේ විද්‍යුත් ඍණතා වෙනස අඩු පරමාණු අතරේ. පැහැදිලි? ඒක මම ඊයේත් කතා කරා. හරි. ඊයේත් කතා කරා දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තාම ආවර්තයේ සාමාන්‍යයෙන් බොහොම දුරින් ඉන්න දෙන්නේ. එතකොට සෝඩියම්ගේ විද්‍යුත් ඍණතාවය 0.9යි, ක්ලෝරින්ගේ 3යි. එතකොට එතරම් සෑහෙන වෙනසක් තියෙනවා. හරි. එතකොට 2.1 වෙනසක් තියෙනවා එතරම්. එතකොට මේ වෙනස වැඩි ඒක සැලකිය යුතු වගේක්. ඒක නිසා ඒ වගේ වෙනසක් තිබ්බොත් ඒ වගේ ඇති වෙන සාමාන්‍යයෙන් වැඩි පෙළඹීමක් තියෙන අයනික බන්ධන. ඒක සාසංජ බන්ධන වල නම් එහෙම නැහැ. කියන්නේ එච්චර වෙනසක් තියෙන්නේ නැත්තම් තමයි කියන්නේ වෙනස අඩුයි නම් තමයි සාසංජ බන්ධන ඇති වෙන්නේ. හරිනේ? ඊළඟට අනිත් කාරණාව තමයි මම අර H2O2 N2 වගේ ඒවා කිහිපයක්ම ලියලා පෙන්නුවා. එතකොට ඒව සමපරමාණුකනේ. හරි. සමපරමාණු කණු කියන්න පුළුවන් එක වර්ගයේ පරමාණු තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ අතර විද්‍යුත් ඍණතාව වෙනස 0.5යිනේ. දැන් හයිඩ්‍රජන් මේ දෙන්න අතර ගත්තොත් හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1. මෙයාගෙත් 2.1. ඒතර වෙනස 0.5යිනේ. ඒතර කොහොමත් වෙනස 0.5යි නම් කොහොමත් එතන වෙනසක් නැහැ. එතකොට ඒගොල්ලෝ බොහොමත් ඒ වගේ දැන් ෆ්ලෝරින් ගත්තොත් දැන් F2 වගේ ගත්තොත් හරි ෆ්ලෝරින්ගේ 4.0යි අනිත් ෆ්ලෝරින්ගේ 4.0යි. ඒතර වෙනස දෙකේම 4 ලොකු වගේ ලොකු වගේ අපි දන්න ලොකු වගේ 4.0. ඒකනේ විද්‍යුත් ඍණතාවය තියෙන ලොකු වගේ 4.0. ඒක ෆ්ලෝරින්ට තියෙන. එතකොට මේ ෆ්ලෝරින් දෙන්නෙක්ම එකතු වෙද්දී දැන් F2 ගත්තොත් මෙතන ලියන්නේ F බන්ධිත F ගත්තොත් මෙයත් 4.0යි මෙයත් 4.0යි. එතකොට වෙනස නිකම් බිඳුවයි. හරි වෙනස බිඳුවයි. එතකොට කොහොමත් F2 කියන එක ඇවිල්ලා එතකොට සහසංජ වෙන්න ඕන. හරි. ඒක පොඩි තර්කයකට අපි හැදුවා. එතන පොඩි මෙහෙම ටිකක් ලියා ගන්න. තව පොඩි කාරණා දෙකක්. හරි. දැන් සහසංජ බන්ධන හදන්නේ විද්‍යුත් ඍණතාවය අඩු පරමාණු අතර කියලා කියනවනේ පොයින්ට් එක. සහ ඒක හරි. ඒක කිසි වැරද්දක් නැහැ. අපි පොඩ්ඩක් දැන් මේ කියන කාරණාවත් එකම වර්ගයේ පරමාණු අතර ඉඳන් හැදෙන්නේ කොහොමද සහසංජ බන්ධන. ඒකයි තව පොයින්ට් එකක් විතර මම දෙන්නම්. ඒවත් අපි මේකට ඇඩ් කරගමු. හරි. ලියමු. හරි. හරි. මම ලියන්න බෝඩ් එකේ. ඒකට ඔයාලට බලාගෙන ඉඳලා කිච් වෙලාවක් දෙන්නම් සටහනක් හදාගන්න පුළුවන්.
හරි මේ බලන්න දැන් එකක් තමයි එක පොයින්ට් එකක් කියන්න පුළුවන් දැන් මේ අපි සහසංජ බන්ධන කියන්නේ එක කතාවක් කියන්න පුළුවන් එකම වර්ගයේ පරමාණු අතර කතාව එකම වර්ගයේ පරමාණු අතර කියන්න පුළුවන් හරි තව පොයින්ට් එකක් කියන්න පුළුවන් අර අයනික බන්ධනවලදී අපි කිව්වේ ආවර්තයක දුරින් ඉන්න දෙන්නෙක් අතර තමයි ගොඩක් දුරට අයනික බන්ධන ඇති වෙන්නේ දුරින් ඉන්න විද්‍යුත් ඍණතාව වෙනස වැඩි එහෙනම් ආවර්තයක ආසන්නව එක ළඟ ඊට පරමාණු අතර තව එකක් කියන්න H කියන්නේ හයිඩ්‍රජන්ට කෙලින්ම සම්බන්ධ වෙන පරමාණු අතර ඒ කියන්නේ හයිඩ්‍රජන් හදන බන්ධන කොහොමත් සහසංජය කියලා වගේ කතාවක් නෙවෙයි කියන්නේ හරි ඔය තුන දාගන්න ඔතන ඉඳ තියෙනවානේ යට උදාහරණ දාලා තියෙනවා මම ඒ වගේම අරගෙන පැහැදිලි කරන්න මේ තුන ලියා ගන්න මේ රූල් එක දිගට වගේ ලියා ගන්න පුළුවන් හරි උදාහරණ ලියන්න එක වර්ගයේ පරමාණු අතර කියදී H2O2 හරි N2 Cl2 F2 කියලා කෙනෙකුත් ඉන්නවානේ F2 කියලා කෙනෙකුත් ඉන්නවා එයාත් ලියන්න පුළුවන් F2 H2O2 N2 Cl2 F2 හරි මේව ගමු CO2 कार्बन नाइट्रोजन बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन දෙන්න ළඟයි CO2 වගේ ක්ලිප් දැන් 2 අනම්මන ඒව ටික මේකට අපි ලියන්න පුළුවන්ද එතකොට දැන් H2 හරි CH4 වගේ මේකට හරියට හරි දැන් බලන්න සහසංයෝජ සංයෝග කියලා යටින් තියෙනවා මේක ලියලා ඉවර වෙච්ච අය උතන ඉස්සරහෙන් ඔය හයිඩ්‍රජන් අණුව ඔක්සිජන් අණුව ජල අණුව ඇමෝනියා අණුව ෆ්ලෝරින් අණුව නයිට්‍රජන් අණුව මීතේන් අණුව හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් අණුව කියලා තියෙනවානේ ඒවා ඉස්සරහෙන් බොහොම පොඩි වෙට ලියන්න පුළුවන් ඒ වගේ සූත්‍ර රසායනික සූත්‍ර ලියලා දක්වන්න බලන්න දන්නේව මොනවද කියලා ඒක නොදන්නේ ගැන අවධානයක් යොමු වෙනවා භෞතිකෝණී ඒටියත් ලිය හරි එතකොට හයිඩ්‍රජන් මේ පැත්තේ තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් දෙපැත්තට යන්නේ එතකොට ලේසි හයිඩ්‍රජන් ෆ්ලුවරින් එක වගේ එතකොට හයිඩ්‍රජන් අණුව H2 එතකොට මේක F2 හරි ඊට පස්සේ ඔක්සිජන් අණුවයි නයිට්‍රජන් අණුවයි එතකොට O2 ඊට පස්සේ N2 ඊට පස්සේ මොනවද තියෙන්නේ ජල අණුවයි මීතේන් අණුවයි ජල අණුව හැමෝම දන්නවා H2O methane CH4 නේ ඊට පස්සේ ඇමෝනියයි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුවයි NH3 ඊපස්සේ HCl ඊට පස්සේ කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් කාබන් ටෙට්‍රා කියන්නේ හතරට දෙමළ භාෂාවෙන් ටෙට්‍රා කියන්නේ හතරට දෙමළ භාෂාවෙන් නෙමෙයි හරි CH4 ටෙට්‍රා දැන් මේ සෙට් එකේම මේ ටිකක් CH4 කියන්නේ මීතේන අණු sorry CCl4 කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් CCl4
CCl4 ටෙට්‍රා එතකොට අපිට මේකට ඕන ටෙට්‍රා හයිඩ්‍රයිඩ් වගේ එකක් කියන්න බැරිදනේ? එහෙම කියන්නේ ඒක මීතේන්. ඒක මීතේන් එහෙම නැත්තම් මෙතේන්. මෙතේන් කියලා කියන එකට නැත්තම් මීතේන්. ජීව වායුව කියලා කියනවා. නමුත් ජීව වායුවේ බහුල වශයෙන් අන්තර්ගත වන වායුව ලෙස තමයි ඒක සැලකන්නේ. ඒක නිසා කාබන් ටෙට්‍රාසයික්ලින් ටෙට්‍රා ක්ලෝරයිඩ් වල පොඩ්ඩක් ලියලා පෙන්නනවා සූත්‍රය හදන විදිහ. මේකද පුතේ? ඔව් සර්. මෙහෙමයි. සංයෝජනතාවය වශයෙන් අපිට ලියනවා නම් මෙහෙමයි. කාබන්ගේ සංයෝජනතාවය දැන් අයන ලියන්න බෑනේ. සංයෝජනතාවය කාබන්ගේ 4යි. සාමාන්‍ය බන්ධන 4ක් හදන්න පුළුවන්. ඒතර කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. ඒතර මේ සංයෝජනතාවය 4යි. හරි. දැන් ක්ලෝරින්ගේ සංයෝජනතාවය කීයද? එයාගේ 1යි. හරි. ක්ලෝරින්ට 1 කියන සංයෝජනතාවය පෙන්වන්නත් පුළුවන්, 7 කියන එක පෙන්වන්නත් පුළුවන් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. හරි. එතකොට C එකක් එනවා. C වලට 4ක් එනවා. ඒතර එහෙම තමයි ලියන්නේ. පේන්නේ නැද්ද ලියපුවා? පේනවනේ. මේ හරි පේනවනේ. ඔව් සර් පේනවා. මේ 4 තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපි යමු වැදගත් කොටසකට සහ සංයෝජ බන්ධන නිරූපණය. එතකොට රවුම් කරගන්න නැත්නම් හයිලයිට් කරගන්න සහ සංයෝජ බන්ධන කියලා එක. ඒ කියන්නේ අයනික බන්ධන මේ අපි මේ යන ක්‍රමයට නිරූපණය කිරීමක් කරන්නේ නැහැ. හරි? දැන් මේ සඳහා ක්‍රම තුනක් තියෙනවා. ඒක තිත් කතර සටහන, ලුයිස් තිත් සටහන, ඊට පස්සේ ලුයිස් වීවර්. හරි? එතකොට දැන් මේ ක්‍රම තුනෙන්ම මේ අපි පෙන්වන්න යන්නේ නිරූපණය කරන්න යන්නේ සහ සංයෝජ බන්ධන තියෙන සහ සංයෝජ සංයෝග. එතකොට දැන් මේ අඳින්න යන කිසිම එකක් අයනිකව නෙමෙයි. එතකොට සිලබස් එකේ ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ට අදාළ වෙන සියලුම සහ සංයෝජ සංයෝගවල මේ ඇඳලා පුරුදු කිරීමක් මම දැන් කරනවා. එතකොට එතනින් එහා සිතුම් ඇහෙනවද? සිතුම් දැන් ඇහෙනවනේ? ඔව් සර් දැන් ඇහෙනවා. කරන්ට් එක පොඩ්ඩක් හිමි වුණා. හරි බලමු. මම කිව්වේ දැන් අපි මේ අඳින්න යන සියලුම මේ සටහන් වර්ග තුනම ඇවිල්ලා අපි අඳින්නේ යෝ සහ සංයෝජ සංයෝග වල පමණයි. ඒතකොට අනිවාර්යෙන් මේ සියල්ල අඳින්න පුළුවන් කරගත යුතුමයි. ඒක වෙන කතාවක් නෑ. ඒක කොහොමද පුළුවන් වෙන්නේ? මේක මේ නිකන් පොඩි රූප සටහන් නිකන් චිත්‍ර අඳිනවා වගේ වැඩක් නිකන්. පොඩි සටහන. ඒ යම් පිළිවෙලකට පොඩි නිකන් ක්‍රමයක් හදාගෙන යනකොම හරි. ඒකට මම මේ ක්‍රමය ඔක්කොම කියලා දෙනවානේ. තර්කානුකූලව වරද්දන්න නැතුව මේ ටිටි ඕ කතිර නැත්නම් ටිට විතරක් හරි මොනවා හරි දාලා කරන වැඩක් මේක. ඒක හරි පාසුයි. ඒ ටික ඔක්කොම පුළුවන් වුණාට පස්සේ අපි මේවට මේක ඇඳන්නේ කියලා තොලුවට යනවා. ඒකට මේකත් පුළුවන් වෙනවා. ඒකට ඒ පුළුවන් කරගත්තුයි
සංයෝග ටිකක් මතක හිටිනවා. එහෙනම් ඒ සංයෝග ඔක්කොම සහසංයෝජ සංයෝග. එහෙම නොවන අනිත් ඔක්කොම එහෙනම් අයනික. එහෙමත් පාඩම් කරන්න පුළුවන්. හරි. අපි එතකොට ඒ ටික අදින්න try කරමු. හරි. මේ සඳහා ක්‍රම තුනක් භාවිත වේ. ලියන අංක 1 තිත් කතිර සටහන. තිත් කතිර සටහන. ඊටසේ ලුයිස් තිත් සටහන. ලුයිස් තිත් සටහන. ලුයිස් තිත් ව්‍යුහය කියලා කියනවා ඔකට. එහෙම ප්‍රශ්නයක් නෑ. ලුයිස් තිත් සටහන. ඊටසේ ලුයිස් ව්‍යුහය. තිත් කතිර සටහන. ලුයිස් තිත් ව්‍යුහය නැත්නම් ලුයිස් තිත් සටහන. ඊට පස්සේ ලුයිස් නිකන් ව්‍යුහය. ලුයිස් නිකන් ව්‍යුහය කියන්නේ ලුයිස් ව්‍යුහය නිකන් කියලා ලියන්නේ. හරි. ඔය ටික තමයි දැන් හදාරන්න යන්නේ. පැහැදිලි? හරි. ඉස්සෙල්ලාම අපි බලමු තිත් කතිර සටහන කියන එක. මෙහිදී එක් පරමාණුක ඉලෙක්ට්‍රෝන තිත් වලින්ද අනෙක් පරමාණු ඉලෙක්ට්‍රෝන කතිර වලින්ද නිරූපණය කරේ. මේක සරල දෙයක් නේ. ඒ කියන්නේ එක පරමාණු තිත් අනිත් එකේ කතිර. එච්චරයි මේ මුළු කතාවම කියන ඔබ පාඩම් කරන දෙයක් නෑ නේ ඔය වාක්‍යෙ. හරි. අපි මේක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන වීඩියෝ වල. ඒවා උදාහරණ දෙකක් මෙතන දාන්නම්. CH4 සහ O2. එතකොට තිත් කතිර සටහන මම අඳිලා පෙන්නනවා දේවල් දෙකකට CH4ටයි O2ටයි. CH4ටත් අඳිනවා O2ටත් අඳිනවා. පොඩි අවබෝධයක් එන්න. එදෙන හොඳ. තව ටික සරල වෙන්න අපිට H2ට අඳින්නත් පුළුවන්. CH4 වලු අමාරු නෑ. හරි. එතකොට දැන් CH4 නේ. CH4 O2 වල H2 වල අපි නම් තේරුම් ගන්න අයත් ඉන්නවනේ. හරි. H2O2 දෙක ගමු. අනිත් ඒවා ඔක්කොම දැන් ආයි CH4 නම් ඔය වගුගත කරලා අඳිනවා. එතකොට ඒ ටික බලන්න පුළුවන්. හරි. H2 එතකොට H2 නම් H දෙන්නෙක් ඉන්නේ. දැන් මේක ඔය දෙක මම තිත් කතිර සටහන් විතරයි අඳින්නේ මෙතන මේ කතාවට අදාළයි. එතකොට H2 නම් ඒ දෙන්න මෙහෙම ඉඳි ළඟ වෙලානේ. ඔව්. H2 නේ H දෙන්න. එතකොට තිත් කතිර සටහන්. දැන් අපි දැනගන්න ඕන හයිඩ්‍රජන් මේ හයිඩ්‍රජන්ගේ අවසාන වලදී සංයෝජක කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. අපි දන්නවා හයිඩ්‍රජන්ටම තියෙන තනිකරම තියෙන එක ඉලෙක්ට්‍රෝන. ඒක තමයි යාගේ අවසාන පළලටයි පළවෙනි ඕන එකක තියෙන එච්චරම එකයි. එතකොට එයා කරන්නේ ඒ දැන් මෙන්න මෙහෙකුත් තියෙනවා. දැන් එයාට තියෙන එක ඉලෙක්ට්‍රෝනයනේ. මෙයාට තියෙන එක ඉලෙක්ට්‍රෝන එකයි. එතකොට තව එකයි මදි. එකයි ඉලෙක්ට්‍රෝන තියෙනවා. තව එකක් ඉලෙක්ට්‍රෝන මදි. ඒක පැහැදිලිද? මොකද එයාගේ වලල්ලේ දෙකක් දාන්න පුළුවන් නේ. පළවෙනි වලල්ලනේ. ඒක එක ගානේ තියෙනවා. මෙයාටත් එකක් මදි. එක ඉලෙක්ට්‍රෝනයක් මදි. මෙයාටත් එක ඉලෙක්ට්‍රෝනයක් මදි. මොකද මතක තියාගන්න මදි වල ඉලෙක්ට්‍රෝන ගානට මේගොල්ලෝ බන්ධන හදනවා. ලස්සන කතාවක් ඒක. මදි වල ඉලෙක්ට්‍රෝන ගානට බන්ධන හදනවා. කොහේ හරි ලියාගත්තත් කමන්නේ. කොහේ බකන් ළඟ ඉන්න එපා ලියා ගන්නවල කොහේ හරි.
හරලු බන්ධන. මදිවන ඉලෙක්ට්‍රෝන ගන්නට බන්ධන හදන එක නියම කතාවක්. ලස්සනම සුපිරිම කතාවක්. ඒ කොටස ටිකම ඔළුවට දාගත්තාම මේ ඔක්කොම පුළුවන් වෙන්න පුළුවන්. හරි. ඒව නැත්තම් මෙලෝඩියක් බැරි වෙන්නත් පුළුවන්. කියන්නේ ඒක මතක තියාගන්න නැත්තම්. ඒක මදිවන ඉලෙක්ට්‍රෝන ගන්න තමයි බන්ධන හදන්නේ. ඒනොන දැන් බන්ධන දැන් මෙයා එහෙනම් බන්ධන කීයක් හදන්නේ? මේ හයිඩ්‍රජන් එයා එක බන්ධනයක් හදන්න කැමතියි. එහෙනම් එක බන්ධනයක් හදයි. එක බන්ධනයක් හදාන්න කැමති. මේ හයිඩ්‍රජන් එයාත් කැමති එක බන්ධනයක් හදාන්න තමයි. එහෙනම් 1 1 2 කියලා හිතන්න එපා. මේ දෙන්නම එකතු වෙලා එකක් හදනවා ඉතින්. මෙයාත් කැමති එකකට මෙයාත් කැමති එකකට දෙන්නම එකතු වෙලා දෙකක් හදාගන්නේ. දෙන්නම එකතු වෙලා දෙකක් හදනවා නම් මොන එකකටද එකතු වෙන්නේ? මෙයාත් වෙනම එකක් හදාගන්නවා අරයත් වෙනම එකක් හදාගන්නවා. හදාන පැත්තටලා ඉන්නවා. දෙන්න එකතු වෙලා ඒක හදාගන්නවා. ඒක බන්ධනයක් හදාගන්න ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද? ඒක කටපාඩම් කරන්න දෙයක් නෑනේ. බැඳීමක් හදාගන්න දෙන්නගේම සහයෝගයක් ඕන සහසංජ බන්ධනවල. මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් දෙන්නවා මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් දෙන්නවා. ඉතින් මෙයාගේ දාව තියෙන්නේ එකයි ඒක දෙනවා. මෙයාගේ අපිට මෙයාගේ තිත් වලින් පෙන්නවා කියලා. ඔන්න තිත. තිත් කතර සටහනක් තිත. ඒතර මෙයාගේ කතර ඔන්න කතර. මේ කතරයක් ඈ. හරි. ඒතර ගානට හරිය දැන් බලන්න. දැන් ඊට පස්සේ එකසර කියන්නේ ඉතුරු වෙච්ච වෙනත් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ ඒක ඇඳලා දක්වන්න ඕන. වෙනත් ඒවා නෑනේ. මෙයාගේ තිබ්බ එකම ඉලෙක්ට්‍රෝනයයි. ඒතකොට ඉලෙක්ට්‍රෝනය අම්මාදී එන යා බන්ධනයක් හදන්න කැමතියි. මෙහත් ඒ විදිහම තමයි. දෙන්නම හයිඩ්‍රජන්. ඒතකොට විනාඩි 2යි. හරි. මෙයා මේ ඉලෙක්ට්‍රෝනය දෙනවා මෙතනට. මෙයාත් එයාගේ ඉලෙක්ට්‍රෝනය දෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනය තිතකින් පෙන්නවා. මෙයාගේ කතරකින් පෙන්නවා. ඒ දෙක එකතු වෙලා බන්ධනයක් හැදුවා. හරි. මදිවන ඉලෙක්ට්‍රෝන ගන්න බන්ධන හැදුවා ප්‍රශ්නයක් නෑ. දැන් ඉලෙක්ට්‍රෝන දෙකක්. හරි. ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් කොහේ හරි මෙහෙම තිබ්බොත්. හරි. මෙහෙම තිබ්බොත්. ඒ කියන්නේ බන්ධනයක් අපිට නිරූපණය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. බන්ධනයක් වලට පේනවා ඇති තිතකිනුයි කතිරිකුණුයි පෙන්වන්න පුළුවන් බව. තව තිත් දෙකකින් උනොත් පේනවා අපි තිත් සටහන් වලදී තිත් දෙකකින් පෙන්වනවා. හරි. ඊට අමතරව ඉරකින් පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙක ඉලෙක්ට්‍රෝන වලින් පෙන්වන්නත් පුළුවන්. මේකත් කොහේ හරි පොතේ කොහේ හරි මේකත් උලා ගන්න. හරි. හරි. වැදගත්. විනාඩි දෙකක ඉවරලා කැන්සල් වෙයි. එතකොට මම ආයෙ පටන් ගන්නවා. අඳගන්න මේ ඔතන තියෙනවනේ තිත් ගතිය සටහන කියලා. එතකොට දෙපැත්තට ඉඳ තියෙනවා. දැන් වම් පැත්තට කරලා හයිඩ්‍රජන් ගෙන අඳගන්න මේ යට වටේ පිටේ තියෙන ඕන එකක් ලියන්න. තව O2 උත් උතන අඳින්න තියෙනවා ඈ. O2 උත් උතනම අඳින්න තියෙනවා. තිත් ගතිය සටහන ගාව. හරි දාගන්න. සර් මෙතන මේ රූල් සෙට් එකේ මේ H2 එකයි O2 එකයි විතරයි දඳින්නේ. ඔව්. ඔතන දෙපැත්තට කරලා දෙකයි යන්නේ එකක් H2 අනිත් දකුණු පැත්තට කරලා O2. එහා පැත්තේ වගුවක් තියෙනවනේ වගුවේ කොහොම ඊට පස්සේ එකට සංසන්දනාත්මකව වෙනවා. මෙතනට H2 සහ O2 නිකන් මූලික ඉගෙනීමට කරගෙන යනවා. ඊට පස්සේ O2ට අදිමු. O2ට ටික අතර සටහන. දැන් අපි H2 දැන්දා ඔහොම දොඩ තිතක් කතරේ වොමුනේ ඊළඟට O2 බලමු. O2 ඔක්සිජන් දෙන්නේ. ඔක්සිජන් ඉන්නේ කීවෙනි කාණ්ඩයේද බලන්න. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ. ඒව එකපාර මතක නැහැ තමයි ඔයගොල්ලන්ට. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි? මේක මහ ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. අපිට කියනවා හොඳයි. එකක් ඔයගොල්ලන්ට ඉන්නේ ඔයගොල්ලෝ ආවර්තාව ලියාගෙන එහෙම විභාගයට මොන දෙන්නේ.
ආවර්ත වර්ග ලියාගෙන ඊට අනුරූපව ඒක දිහා බලලා හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. එතකොට ඉන්නේ 6 වෙනි කාණ්ඩයේ. එතකොට 6 වෙනි කාණ්ඩේ නම් අවසාන වල ඉලෙක්ට්‍රෝන 6යි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ පරම දැනුම අවබෝධය කොච්චර වැදගත්ද කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. 6යි ඉලෙක්ට්‍රෝන 6යි ඉලෙක්ට්‍රෝන. හරි. 6. එතකොට කීයක් මදිද? 2e මදි. 2e මදි. ඉලෙක්ට්‍රෝන දෙකක් මදි නම් ඒගොල්ලෝ බන්ධන කීයක් හදනවද? හදනවද? මදි වෙන ඉලෙක්ට්‍රෝන ගන්නට බන්ධන හදනවනේ. එහෙනම් බන්ධන දෙකක් හදනවා. ඒතර එහෙනම් මෙයා එයාගේ ඉලෙක්ට්‍රෝන දැන් ඉලෙක්ට්‍රෝන එයාගාව 6ක් තියෙනවානේ. 6න් දෙකක් දෙයි. මෙයාගේ තිත් කියලා හිතමු. එයා එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඒතර මෙයාත් ඉලෙක්ට්‍රෝන දෙන එක කතිර වලින් පෙන්නමු. හරි. ඊට පස්සේ දෙකක් මදිනේ. ඉලෙක්ට්‍රෝන එක නිසා බන්ධන දෙකක් හදනවා. මෙයා තව තිත ඉලෙක්ට්‍රෝනයක් දෙනවා එයාගේ. මෙයා තව කතිර ඉලෙක්ට්‍රෝනයක් දෙනවා එයාට. හරි. තාර්කිකයි. එතකොට මදිවන බන්ධන ගන්නට මදිවන ඉලෙක්ට්‍රෝන ගන්නට බන්ධන හදුවා. ඒතකොට බන්ධන කීයක් තියෙනවද? 2යි. කොහොමද 2යි කිව්වේ? හිතයි ගතිරේ. මම අර කලින් ඔයගොල්ලෝ දැන් අර කොටු කළා මම එහාට ලිව්වේ. කියන්නේ 2යි ඉලෙක්ට්‍රෝන සමානයි බන්ධන 1යි බන්ධන. බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. එතකොට එහෙනම් මෙතන බන්ධන දැන් මෙතන හතරක් තියෙනවානේ. මේ දෙකෙන් එක බන්ධනයි මේ දෙකෙන් තව බන්ධනයි. චූටි බබාලට කියලා දෙන්නේ අර නිකන් සීටි බබල් මේ ඉන්න මේ මෙතන මේ බලන්න පුත් 2යි ඉලෙක්ට්‍රෝන කියන්නේ බන්ධනයක්. මෙතන හතරක් තියෙනවාමයි පුතේ. 4යි නම් දෙකේව දෙකක් තියෙනවා. දෙකක් එක 4යි. ඈ මේකත් ලියන්න තරවන්න. හරි. ඔය වගේ කතාවක් නෙමෙයි කරන්නේ. ඈ ඉච්චර කරලත් බැරි නෑ. ඉතින් හෙනම මොඩයි. ඒ වෙන්නේ හරි. දැන් ඉවර නෑ කතාව. දැන් 6 ඉලෙක්ට්‍රෝන දැන් මේ 2යි ඉලෙක්ට්‍රෝන මදික තමයි පොඩ්ඩක් මම දාන්නම්. මේ මෙහිම ලියලිය කරන්නේ නෑ. ඒක හිතලා කරන්නේ මේ හිතන එක අඳිනවා. ඒක කරලා තියෙන්නේ. දැන් මෙයාගේ තිත් වලින් පෙන්නන්නේ දැන් මෙයාට අදාළ තිත් අපි හිතුවේ. හරි. ඒකත් ලියන්න ඕන. මෙයා කතිර එහෙම ලියන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් හරි. ඒතර මේ දෙකක් දැන් මේ 6න් යාගව 6ක් තිබ්බ අවසානවල ඉලෙක්ට්‍රෝන. ඒතකොට එකෙන් දෙකක් එයා බන්ධනෙට දැම්මා. ඒතර තව කීයක් ඉතුරුද? මේකත් අල්ල ඕන දාලා ලියන්න. 6න් දෙකක් ගියාම 4යි කියලා. හරි. ඒකත් අල්ල ඕන දාන්න. හරි. දැන් මත් තියෙනවා. හරි. ඒ අනුව බලපුවම 6න් දෙකක් ගියාම 4යි. ඒතකොට තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරුයි. දැන් මේක එහෙම උන්නේ නෑනේ. ඒකේ තිබ්බ ඔක්කොම ගියා. ඒතකොට වෙන ඉතිරි එකක් තිබ්බේ නෑ. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. තිබ්බ එකයි එක මේක. ඒතකොට ඉතුරු ඉලෙක්ට්‍රෝන 4 අවසාන වලල්ලේ ගැන ඔක්කොම ලියන්න ඕනේ. දැන් ඊට පස්සේ ඒක 4ක් නෙමෙයි දැන් කලින් වලලු වලක් තියෙනවනේ. ඒව හිතන්නේ නෑ. බන්ධන කතා කරද්දී ඒව හිතන්නේ නෑ. සමහරුන්ට එහෙම කියපුවම තමයි මතක් වෙන්නේ ඒක දැන්. 2 6 කියලා තියෙනවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් වගේ. පැහැදිලි? එතකොට කලින් බලල්ලෙත් තියෙනවනේ මේගොල්ලන්ට. එතකොට 8යිනේ. ඒ 8යි තියෙන මොළවගේ ඒකයි මම කිව්වේ. ඒතකොට තව දෙකක් තියන්නකෝ. ඒක හිතන්නේ අපි හිතන්නේ අවසාන වලල්ල ගැන විතරයි. හරි. අනිත් ඒවා වැඩක් නැහැ. ඒකයි මම කියන්නේ. එක පළවෙනි වලල්ලේ ඒක ගැන හිතන්නේ නැහැ. හරි. එච්චරම කියලා දෙනවා. හරි. එතකොට දැන් අවසාන වලල්ලේ 6ක් තිබ්බා. 6න් දෙකක් මෙතනට දැම්මා. ඉතිරි 4ක් තියෙනවනේ. ඉතිරි 4ක් තියෙනවනේ. 6 දෙක ගියම 4යිලු. හරි. එතකොට ඒක ගණිත නියමයක්. 6 දෙක ගියම 4. එතකොට ඉතුරු 4 වෙන්නන්න ඕන අපි. එතකොට ඉතුරු 4 කොහෙද? ඉතුරු 4 මෙයා ගාවනේ ඉන්නේ. එතකොට මෙයාගෙත් ඉතුරු 4 ඉන්නවා. මෙයාගේ තිත්නේ. එතකොට ඉතුරු 4 අපි ඔහොම ජෝඩු. මොහොම ඇදලා පෙන්නනවා එයා ගාවි. මෙයා ගාවේ මේක ඇදලා පෙන්නනවා. පොඩ්ඩක් සම්මිතික පොඩ්ඩක් විහිදලා නිකන් පොඩි ලස්සනට පෙන්න. හරි. ටිකක් අතර ලොකුවට අදින්න නැත්නම් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙවට අපිට කියන්න පුළුවන් බන්ධන ඉලෙක්ට්‍රෝන. මෙවුවා එකසර ඉලෙක්ට්‍රෝන. එකසර. කියන්නේ එකසර කියන්නේ
කියන්නේ ඒගොල්ලෝ දෙක ඩබල් සෙට් වෙලා නේ. මෙහෙම අපි යදිද්දි මෙහෙම තමයි මෙතනදී යදී. ඒවට අපි එකසාර යුගල් කියලා කියනවා. මේවට අපි කියනවා එකසාර යුගල්. එකසාර යුගල්. ඒතර මේවට එකසාර ඉලෙක්ට්‍රෝන යුගල්. ඇත්තටම එකසාර ඉලෙක්ට්‍රෝන යුගල්. එකසාර ඉලෙක්ට්‍රෝන යුගල්. එහෙනම් මේව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. යුගල් කතාවක් තියෙනවනේ. ඒකට අමතර කාරණා. හරි ඔබත් දාගන්න. ඔක දාගන්න ඔය දකුණු පැත්තේ එකක් අදින්න කිව්වේ එතන. මේ දෙක ලියාගත්තා නේ? අතනවා. හරි. ඊට පස්සේ බලමු. ලුයිස් තිත් සටහන කියන මාතෘකාව බලමු. ලුයිස් තිත් ව්‍යුහය කියන්න පුළුවන්. කොහොමද මේ මම හිතන්නේ සමහරට ඔයගොල්ලන්ගේ මුද්‍රණයේ ලුයිස් ව්‍යුහය තිත් සටහන වගේ එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒක ව්‍යුහය කියන වචනේ කපා ගන්න ඒක හරි සාධාරණ මාතෘකාවක්. දැන් එතකොට ඒකටත් මේ දෙන්නම ලියමු. දැන් ලේසි ඇත්තටම මේක ඉගෙන ගන්නවා නම් මේක තමයි අමාරු ඇත්තටම. ඒකෙත් මහ ලොකු අමාරුවක් නෑ. අර මේ ඉලෙක්ට්‍රෝන අවසාන වල කීයද ඒක ටික බලා ගන්න එක ඒකනේ. දැන් මම තව දැන් මේ දෙක විතර නෙමෙයි තව සෙට් එකක් මේ දෙකත් ඇතුළව තව සෙට් එකක් නැගිලා අර වගුවතක ලඳිනවනේ. එතකොට ඕවා නිතර කියන අවසාන වල පුතේ මෙයාගේ මෙච්චරයි උන්නේ එහෙනම් මෙච්චරක් තියෙනවා. මෙච්චරක් ඉලෙක්ට්‍රෝන මදි එහෙනම් බන්ධන මෙච්චරක් හදයි. එතකොට බන්ධන වලට මෙච්චරක් ඉලෙක්ට්‍රෝන ගියා එකසර මෙච්චරයි තියෙනවනේ ඒක දාන්න. ඒ කතාව ටික මම දෙතුන් පාර කියනවනේ බැල. හරි. එතකොට ඒක ප්‍රැක්ටිස් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ගෙදරින් දෙතුන් පාර කරනවා. හරි. දැන් මේක දන්නවා නම් ඊටු දෙකම පුළුවන්. ලුයිස් තිත් සටහන මේකම තමයි. එකම වෙනස මේක තිත් කතරනේ අරගෙන නිකන් තිත් සටහනක්නේ. එයාගේ මේ කතාව ඔක්කොම අඳින්නේ තිත් වලින් විතරයි. මේකමයි. එතකොට H මෙයාගේ ඉලෙක්ට්‍රෝන තිත්නේ. ඒතර අනිත් කෙනාගේ තිත් වලින්ම තමයි. එතකොට මේක මෙහෙමම තමයි. එතකොට මෙතන මෙයාගේ තිත මෙයා එක අතරේ. එතකොට මේකේ දෙන්නම තිත් වලින්මයි තියෙන්නේ. එතකොට මේකේ තිතයි අතරේ ඒක මේක නම් තිත්මයි. එහා පැත්තේ අතරේ තිත් වෙනවා එච්චරයි. පුදුම ලේසි. හරි. ඒ අර විදියටම තමයි බන්ධන ඉතින් හැදෙන්නේ මෙහෙමයි මේ විදියටමයි ඒකම තමයි. ඉතින් අරක ඇඳලා මේක ඇඳික පහසු. ඒකත් දාගන්න. ඉතින් නැගතයි.
ඊට ලුයිස් වීව් එකට යනවා. ලුයිස් වීව් එකේදී වෙන්නේ මෙච්චරයි වෙනස. මේක බලාගෙන හරි මේක බලාගෙන හරි යන්න හැකියි. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මෙතන බන්ධනයක් නිරූපණය කරන්නේ කොහොමද? බන්ධනයක් තිත් දෙකකින්. මෙතන තිත කිනුයි ගතේ. කොහොම හරි ඉලෙක්ට්‍රෝන දෙකකින්. මේ පරමාණු අතර ඇඳලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකකින් තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන. එතකොට මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකකින් එක බන්ධනයක් නිරූපණය වෙනවා. හරි මම ඒක කලින් අර කොටුවක් තුල ලියලා පෙන්නුවනේ. එතන ඉලෙක්ට්‍රෝන දෙකයි එහෙනම් බන්ධන එකයි. මෙතන සර් එතන බන්ධන 1 2 3 4 5 එහෙම ඉන්නේ. මේ දෙන්න අතර බන්ධන හැදුවේ මේ සෙට් එක විතරයි. මේවා විතරයි බන්ධන ඉලෙක්ට්‍රෝන. මේවා එකසර කිව්වනේ. මේවා එකසර වටේට තියෙනවා. මේ මැද්දේ අතර මැද්දේ තියෙනව තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන. ඒතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ඩබල් කපල්ස් කීයක් තියෙනවද? යුගල් දෙකයි. එහෙනම් බන්ධන දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ බන්ධන එකයි. අන්නේ බන්ධනයක් අපි ඉරකින් පෙන්නනවා. මොන මේ හරිය ලියලා වෙන්නද? හරි. මෙයාගේ බන්ධනයක් මේකේ බන්ධනයක් අපි සමානයි ඉරකින් නිරූපණය කරනවා. හරි. මේක සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකකට. එහෙම නැත්නම් තිත් දෙකකට නැත්නම් මේක නම් තිතකුයි හතරකට. මෙතන දෙකයි ඉලෙක්ට්‍රෝන කියලා ලියුවේ. අවුව වැටිලා පේනවා. පේන්නේ නැතුව ඉතින් හිතන්න දෙකයි ඉලෙක්ට්‍රෝන කියලා ලියුවේ. හරි. දැන් මම කරන්නේ කොහොමද? ඊට පස්සේ හරි. දැන් මෙච්චර දැන් මේකේ මෙහෙමයි H මේ වෙනකොට මේ තියෙන බන්ධනයක් නේ. තිත් දෙකකින් පෙන්වන්නේ බන්ධනයක් නේ. එතකොට ඉරක් ගැහුවා ඒක පෙන්වන්න ඕනේ. වටේට එකසර මුකුත් නැති නිසා ප්‍රශ්නයක් නෑ මුකුත් ඕන නෑ. හරි. එතකොට එකසර මුකුත් නැහැ. ඒක නිසා වටේට මුකුත් නැහැ. මේ ඉලෙක්ට්‍රෝන දෙක බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක වෙනකොට ඒක බන්ධනයක් නේ. ඒක එතකොට දෙක ඉලෙක්ට්‍රෝන සමානයි බන්ධන එකක් හින්දා ඒක ඇලකින් බන්ධනෙ පෙන්වෙච්චා. එතකොට මේ තිත් දෙක තමයි මේ ඉරකින් පෙන්වෙන්නේ කියලා හිතාගන්න. නැත්තම් මේ තිතයි කතරේ වෙනකොට තමයි දැන් මේ තිතයි කතරේ වෙනකොට තිත් දෙක ඒ වෙනකොට ඉර කැලේ එහෙමයි කියලා තියෙන්නේ. දැන් මේකේ නම් කොහොමද එන්නේ? බේසි ඔක්සිජන් මෙතන තියෙනවා එක බන්ධනයයි තව බන්ධනයයි. ඒතර බන්ධන දෙකක්. ඉතින් දෙකක්. එකසර දාන්න ඕන. එකසර දාන්නේ කොහොමද? එකසර දාන්නේ තිත් වලින් විතරයි ඈ. කතිර නෑ මේකෙත්. කතිර කතාවක් නෑ. එකසර ඔක්කොම තිත් වලින් පෙන්නනවා වටේට. එතකොට හරි. හදගත්තනේ. එතකොට හරිය. එතකොට දැන් ඔයගොල්ලෝ තිත් කතිර සටහන කියලා තියෙන කොටසේ මේ දෙක හරහට ඇදගෙන ඇති. ඊට පස්සේ ලුයිස් තිත් සටහන කියලා තැන මේ දෙක හරහට ඇදගෙන ඇති. ලුයිස් ඊයෝ කියන තැන මේ දෙක හරහට ඇදගෙන ඇති. මට hina ගිය වෙනවකුත් නෙමෙයි. මට බය තමයි මේවා මෙහෙම පහලට මොනවා කරලා ඇදගෙන තියෙනවද දන්නේ නැහැ. හරි. එච්චරම ටිකක් නිකන් ගොම් විදිහට වැඩ කරනවා අපේ කට්ටිය. අනිත් උදේ පාන්දර තාම ඇහැරලා නැහැ. නිකන් ඇස්සරගෙන හිටියද එහෙමත් අය ඉන්නවා. ඒක ගානට ගලපලා හරි. හරි. එතකොට මම අර තිබ්බ වාක්‍ය පළවෙනි එක විතරයි අනිත් ඒවා කියුවේ නෑනේ. ඊටු දෙක නිකන් බලමු. ලුයිස් තිත් සටහන. මෙහිදී පරමාණු වල සංයෝජතා කවච. ඒ කියන්නේ අවසාන කවචනේ. ඉලෙක්ට්‍රෝන තිත් වලින් පමණක් නිරූපණය කරලා සහසන්ද බන්ධන නිරූපණය කරනවා. ලුයිස් වීවේදී මෙහිදී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකින් බන්ධන සෑදීමට සම්බන්ධ නොවන එකසර තිත් වලින් නිරූපණය වෙනවා. ඒක එහෙම කටපාඩම් කරන්න ඕනේ. මේක ප්‍රැක්ටිකලි ඔහොම ඇඳගන්න දැනගත්තාම හරි. හොඳයි. ඔන්න තියෙනවා එහා පැත්තේ. දෙක දිගට අඳින්න තියෙනවා. H2 අඳින්න F2 අඳින්නකො දෙක අපි අඳගෙන යන්න. H2 ටින් අඳින්න දෙයක් නෑනේ. H2 මේකමනේ. මේක දිහා බලන්න නැතුව කලින් පිටුව බලන්න නැතුව පොත නවලා. හරි. නැත්නම් එහා පැත්ත වෙන පිටුවකින් වහලා බලන්න නැතුව අඳින්න. අඳින්න වැරදුනොත් බලන්න. මේක වෙනයි. හරි. එතකොට H2 මම අඳින්නේ ආයි F2 O2 O2 තනරදී H2 අඳින්න H2O2 ඒ දෙක ෆිල් වෙයි නිකම්ම
ඒවත් බලන්න නැතුව අඳින්න වැරදිද්දි විතරක් බලන්න. එතකොට ඒ තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනේ chat box එකට දාන්න සර් මට පොඩ්ඩක් ආයෙ මෙන්න මේක පොඩ්ඩක් කියලා දෙන්න කියලා. හරි. මේ හැබැයි මෙහෙම බෑ. මේ දැන් ඇවිල්ලා සර් අනේ පොඩ්ඩක් කියලා දෙන්න ඒව හරියන්නේ නැහැ. හරි. F2 අදිමුද? එක්කතර සටහන ඇඳගත්තා නම් ඉතුරුව ගැන බලන්න දෙයක් නෑ ඇත්තට. F2 නම් ඒ දෙන්න ඔහොම F ඉඳීනේ ඔහොම. මේක සරලයිනේ. දැන් සමහරු ඔහි කල්පනා කරගෙන ඉන්න ඒකවත් ලියලා නැහැ. ඉච්චටම වැඩක් කරන්නේ නැතුව කම්මැලි නැති වැඩකුත් නෑ කතා කරලා. හරි. දැන් මෙයා ඉන්නේ කීවෙනි කාණ්ඩෙද? 7 වෙනි කාණ්ඩේ. 7 වෙනි කාණ්ඩේ ඉන්නේ. එන අවසාන වල ඉලෙක්ට්‍රෝන 7. මෙයාත් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒතර අවසාන වල ඉලෙක්ට්‍රෝන 7. ඉලෙක්ට්‍රෝන කීයක් මැද? එකක් මදි. මෙයාටත් එකක් මදි. එහෙනම් බන්ධන කීයක් හදද? එක බන්ධනයක් හදයි. දෙන්නම බන්ධන එක එක හදන්න කැමති. ඉතින් දෙන්නම යොදු වෙලා බන්ධනයක් හදයි. එතකොට මෙයාගේ තියෙන තිත ඉලෙක්ට්‍රෝනයක් දෙයි. මෙයාගේ ගැලපෙන්න කතිර ඉලෙක්ට්‍රෝනයක් දෙයි. කතිර ඉලෙක්ට්‍රෝන. හරි. එතකොට දැන් එකක් හරි 7න් එකක් ගියා. එතකොට 7න් එකක් බන්ධනෙට ගියා. ඉතුරු වෙනවා කීයද? 10ක් ඉතුරුයි. එතකොට මේ 6 වටේ ඇඳලා පෙන්නන්න ඕන. එතකොට මේ 6 වටේට ඇඳලා පෙන්නන්න ඕන. ඒතකොට වටේට අනිද්දී අපි ජෝඩු අනින්නේ එක සරත් යුගල්නේ. එතකොට 6ක් ජෝඩු 3ක් ඇඳලා හරිනේ. 1 2 3 4 5 6 මෙහා පැත්තේ කතරේ වලින් පෙන්නන්න වෙන්නේ 1 2 3 4 5 මොකක්ද කතා මේක ඉතින් ලේසි ඔක්කොම මේකම කිට් විදියට දාන්න මම මේක අදින්න යන්නේ මේක දීලා තියෙනවා මේ ඔක්කොම අදින්න මේ කතර ටික ඔක්කොම තිත් කරන්න එච්චරනේ මහලු ගුඩ යන්නේ මේක බලන්න මේකත් ඉතින් මහලු ගුඩ යන්නේ නෑ ඒක ඉරක් ගහනවා වන්දනේ හරි ඊට පස්සේ වටේට තිත් ටික දානවා ඒ ටික අමතක වෙයි ගොඩක් අයට ඔය තිත් දාන්න අමතක වෙනවා බලන්න දැන් ඕක මෙතෙක් ඔය උගන්නපු දැන් හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි ඔක්සිජනුයි තේරුණාද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න හරි හොඳයි අහගන්නකෝ දැන් හිතනවා දැන් අහගන්න තමයි යන්නේ කියලා හරි මේක 29යි හරි දැන් මේ අහගන්න මේ දැන් පරක් වෙලා ඔයත් ඉන්නවා පරක් වෙලා 5-6 දෙනෙක් ආවා මම 5-6 දෙනෙක් 10ක් විතර ආවා අපි 6ට හිටියේ 20ක් විතර කියලා හිතමු ආයෙත් ඉතින් 20ක් විතර කියලා හිතුවා. හරි. ඒකට 10 දෙනෙක් 9 දෙනෙක් 10 දෙනෙක් පරක් වෙලා ආවා. ඒක පරක්කුයි. නෝරේ ආවනේ ක්ලාස් එකේ හිටපු ප්‍රමාණය ඊ මතක ඇති මෙච්චරක් විතර ඉන්නේ. ඒතර ගැටලු සහගත අය අයින් වුණාම 5 දෙනෙක් විතර ගැටලු සහගතයි කිව්වනේ. ඒතර මෙච්චරක් විතර ඉන්නේ. හරි. එතකොට එකින් කීයක් අඩු දැනට බැලුවා. ඔච්චරක් අඩුයි. එතකොට ඔයාලට පේනවද මේකට හේතුව නිකන් හිතන්න. මම කියන්නේ මේ පරක්කු වෙලා ඉන්න. එහෙම නැත්තම් මේ ඉලක්කම දිහා බැලුවොත් දැන් මෙච්චරක්වත් ඉන්න බෑ. 150ටත් වැඩි ඈ. 150ක් විතරම නිශ්චිත වෙලාවට ඇවිල්ලා නැහැ. 150ක් විතරම ලේට්. දැන් මේ ලේට් අය දැන් මේ නැති මේගොල්ලන්ට මුකුත් කියන්න දෙයක් නැහැ. නැති මේ අයට මුකුත් කියන්න දෙයක් නැහැ. නෑනේ. ඒකට වැඩක් නැහැ. ඒකට ඇහෙන්නේ ඒගොල්ලන්ට කියන දේ ඕගොල්ලන්ට කියලා වැඩක් නැහැ. හරි. ඔයගොල්ලන්ට තමයි කියන්නේ. මෙතන ඉන්නවා මෙතන මෙතන ඉඳන් මෙතනට පරක් වෙලා ආපු 10 දෙනෙක් විතර ඉන්නවා. ඒගොල්ලන්ටයි මේගොල්ලෝ ගැන කියලා පොඩි දෙයකට ආදර්ශිකුයි මේ මුලින් ආපුවටයි ඔක්කොටම තමයි මේ කතාව කියන්නේ. මේ තමයි සාමාන්‍ය තත්ත්වය. කොහෙද? මේ පන්ති.
ඒකට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කොහොමද මගේ පන්තිවල ඉගෙන ගන්න නැති උනන්දුවක් නැති ළමයි ඉන්නේ නැහැ. ඉගෙන ගන්න උවමනාවක් නැති වෙන ඉගෙන කරන ළමයි මගේ පන්තිවලට ඉන්නේ නැහැ. හරි. එතකොට එන ඒ යම් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ හැමෝම ඉගෙන ගන්න බලාගෙනමයි එන්නේ. වෙන ඉහළ මල් වලට ඉන්නේ නැහැ මගේ. මම මේ කතා කරන්නේ එහෙම ගුණාත්මක පිරිසක් ගැන. එහෙම ගුණාත්මක අයගෙන් තමයි මෙච්චරක් නැත්තේ. නේද? එතකොට එහෙම ගුණාත්මක අයගෙන් තමයි වෙලාවට එන්නත් බැහැ. වෙලාවට එහෙම ගුණාත්මක අය අතරින් 150ක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද රටට එන ගහලා තියන්නේ කියලා? පැහැදිලි. සන්තෝෂින් කියපු දෙයක් නෙමෙයි. මට පොඩි හිනාවක් ගියේ රටට එන ගහලා තියෙන එකට මට සතුටක් නැහැ. හරි. ඒක ඔයාලට මෙහෙම කියලා දෙන්න පුළුවන් වීම ගැන. ඒකට ඔයගොල්ලෝ චුට්ටක් හරි තේරෙනවානේ. අනේ මුන්ට තේරෙයිනේ මේක කියලා මට ඒ සතුට දෙන්න. හරි. ඒක තමයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් ඔයාලා මේ රටට මොකක් වුණත් ඔයගොල්ලන්ට වැඩක් නැහැ නේ. ඇත්තම කතාවේ එහෙම ලොකු හැඟීමක් නැහැ. හරි. එහෙම ලොකු හැඟීමක් ඒක මං කියන්නේ ඒක නෙමෙයි. ඒක නැතත් තමයි. රටට මෙහෙම වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඔයගොල්ලෝ හිතන්නේ. අපි දේශපාලඥයන්ට බය වෙන ඉන්නවා. එහෙම නෙමෙයි. ඒගොල්ලෝ මේ රටේ මිනිස්සු. ඒගොල්ලෝ වැඩ කරන්නේ මේ රටේට ගැළපෙන විදිහට. ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට. මේ රටේ මිනිස්සුන්ට අදාළව තමයි අනිත් ඔක්කොම හැදෙන්නේ. පොලිසිය හැදෙන්නේ එහෙමයි, උසාවිය හැදෙන්නේ එහෙමයි, මිනිස්සු හැදෙන්නේ එහෙමයි, කඩයක් හැදෙන්නේ එහෙමයි. හැමෝම එහෙමනේ. ඒක වැරද්දක් නෑ. තියෙන විදිහට හැදෙන්නේ. බලපුවම හරි. ප්‍රශ්න තියෙන්නේ පොදුයි. ඉතින් මෙතනම ඔයාලට මේ පුංචි දෙයින් ඔයාලට ඒක තේරුම් ගන්න ඕනේ. මම මේ කතා කරන්නේ ගුණාත්මක පිරිස ගැන. ගුණාත්මක පිරිසෙන් අපේ රටේ 150ක් වෙලාවට වැඩ කරන්න බෑ. දැන් මේ කියද්දි මමත් මේවට අඩු වැඩි වශයෙන් දායක වෙනවා නැත්තේ නෑ. මමත් ලේට් වෙන අවස්ථා තියෙනවා. අපි තීරුම් අරගෙන මමත් හදා ගන්න ඕන මමත් දායක වෙනවා. මමත් ඔයගොල්ලෝගේ උඩට එන්න ඒක කමන්නේ. හරි. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ ඒක හදාගන්න. බැහැ. මමත් 100ට කීයක් හරි ලේට් වෙනවා. අපි සමහර දවස් එහෙම තියෙනවා. සාධාරණ හේතුත් ඇති. නම් හැබැයි වැඩි නඹරුවක් තියෙනවනේ මම හරියට එන්නේ. ඒක මමත් ඉතුරු වලපාරු තියෙනවා හදාගන්න. අඩුම තරමේ ප්‍රශ්නේ තියෙන්නේ මේ 150ට මේ ගැන වොරි වීමක්වත් නැහැ. කනගාටු. දැන් මට පෞද්ගලිකව හොඳයි කියන එක නෙමෙයි කියන්නේ. මම ප්‍රමාද වුණොත් මට ඒක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. විශේෂයෙන්ම සිතුල්ලාගේ පන්තියේම නැකලා ඉතින් මම මේ පිළිබඳව කනගාටු වෙනවා. හැබැයි ඊට පස්සේ කනගාටු වෙනවා විතරක් නෙමෙයි සිතුල්ලාගේ උදේ පාන්දර පන්තියක් තියෙනවා. ඒතර මගේ මොකක්ද හේතු කියලා සිතුල්ලා දන්නවා. ලේට් වෙලා තියෙනවා, බැරි වෙලා තියෙනවා. එහෙම යම් අවස්ථාවක් බැරි වෙලා තියෙනවා. හැබැයි මට ඒකේ කනගාටුවක් හරි තියෙනවා. ඊට පස්සේ මම ඒ වෙනුවට ඒකට සුදුසු දෙයක් කරනවා. වෙන දවසක් හරි දාලා වැඩිපුර හරි දාලා මොකක් හරි කරනවා. හරි. හැබැයි ඊකින් අර ලේට් වීම චුට්ටක් නිකන් ෂේප් වෙනවා විතරයි. ඒක හරි උත්තරේම නෙමෙයි. ඒක කරන්න දෙයක් නැහැ නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලේට් වෙන අයට එහෙම සෝරි එකක් නැහැ. මේ මම කතා කරන්නේ ගුණාත්මක පිරිසක් ගැන. මම සහ මගේ දරුවෝ රුගුළු හැමෝම පොලිටික්ස් කට්ටියක් කියලා තමයි මම හිතාන්නේ. වැඩ කරනයි. එතකොට හිතන්නකෝ මේකට දාගත්තා නම් තව 50ක් විතර දාගමු ඔය වටේ පිටේ යන අනිත් අයට අපේ පන්සල් ඉඳ දෙන්න කියලා එන්නේ. පස්සේ අද ගහනවා ඔය වෙන කෙනෙක් හබානම් මම ඕව බලාපොරොත්තු වෙන්නේ නැහැ 50ක් විතර. එතකොට මේක 100ට යනවද දැන් බැහැ. මේක දැන් දෙගුණයක් කියලා කොහොම අනිවාර්යෙන් තරක් වෙලා තමයි ඉන්නේ නැහැ. ඉගෙන ගන්න ඉන්නේ නැහැ. ඔන්ලයින් එකට චෙක් කරන්න බැන්නම් එහෙම ඉන්නේ නැහැ. ඒක තමයි ඇත්ත දත්. දැන් ඔයාලා ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න පුළුවන්. මේක වෙන්න දෙන්න එපා. හරි. ඒ ප්‍රමාද වෙලා වැඩ කරනකොට ඒ කියන්නේ ඇත්තම ප්‍රශ්නේ විශේෂම උදේ නැගිට ගන්න බෑනේ. උදේට නැගිට ගන්න බෑනේ. විලිලැජ්ජන්නේ මේ උදේ කියන්නේ 6නේ. දැන් ඇත්තටම මේ දැන් මෙතන මේ ඉන්න පුළුවන් නේ පස් දිනක අපි සාහනයක් දෙනවා ඒගොල්ලන්ට මේ පන්ති කියලා. ඒතර මේ 15 දෙනා ඒගොල්ලෝ මොනවද හිතන්නේ? ඒගොල්ලෝ ඉගෙන ගන්නවා හැබැයි. ඔව් ඒක තුන්දෙනා මොකද කියන්නේ? ඔයාලා දන්නවද කොහොමද ඒගොල්ලෝ ඉගෙන ගන්නේ අද පාඩම? වීඩියෝ එක දානවා ඒක ඉගෙන ගන්න. මම දාන්නේ නැහැ කියලා කිව්වෝ නෑ මම දාන්නේ. අරගොල්ලෝ ඇවිල්ලා ගන්න ඕනේ කිව්වා. මේගොල්ලොත් ඇවිල්ලා එක ගන්නවා අරගෙන ඉගෙන ගන්න. ඒක ඇත්තම දේ. ඔය පහළ අනිවාර්යයෙන්ම ඔය පාඩම ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඉවර නෑ. කම්මැලි මිනිස්සුන්ට ඉස්සරහට යන්න බෑ.
අනිත් එක මේගොල්ලෝ වැඩ කල් දානයි. වැඩ පස්සට දාන්න. වැඩ පස්සට දාන්න. දැන් මේ කාලේ වැඩේ පස්සට දාලා ඔය කිව්වත් ඕක වෙන්නේ නැතුවක් වෙනවා නේද? වීඩියෝ එක නම් අරයි. ඒක දින බලයි ඉතින්. 10 ඔය 15 දිනාගේ 15 දිනා වීඩියෝ තරයි. 5 දිනක් විතර බලන්නෙම. ඉතුරු 10 ඒකෙන් 5ක් විතර භාගෙට ටික ටික අර බලන්න. ඔතන තේරුණා. දැන් ඉස්සරහට ඔයගොල්ලෝ යන්න ඕනේ ඉදිරියට. ඔයගොල්ලෝ A-levels කරන්නේ උසස් කරලා. හොඳ විෂයන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී හොඳ වෘත්තීන් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩ පස්සට දාලා මොහොත වැඩ කරන්න. වැඩ පස්සට දාලා මොහොත වැඩ ටික කරගෙන යන්න. එහෙම කරන්න බෑ. ඒ නිසා එහෙම වෙන්න එපා. දැන් විශේෂයෙන් අද ඔය පරක් වෙලාවක කීප දෙනා බලන්න. ඔයගොල්ලන්ට චුට්ටක් උදේ පාන්දර නැගිට ගන්න බෑ. මම උදේට කිව්වා ආයෙක විස්තර කරන්න ඕනේ. මම කොහොමත් පැයකට කලින් හැරලා ඉන්නේ. පැය දෙකකට කලින් ඉඳලා හැරලා ඉන්නේ. ඒක අද විතරක් නෙමෙයි හැමදාම මෙහෙමයි. ඒක මම කියන්න දෙයක් නෑ වල තේරුණා ඇති. නිකන් ඔහේ නිකන් නැගිටලා මෙහෙම නිකන් පොඩ්ඩක් මූණ තේමාගෙන මට එන්න බෑනේ පන්තියේ. ඔන්ලයින් වල. හරි. ඒක නිසා ඒ වැඩ ටික ඊට වඩා බොහොම උනන්දුවෙන් කරගන්න. බොහොම වැඩ. මේගොල්ලෝ දැන් මේ පහස් දිනා බැලුවොත් නැත්නම් අද ලේට් වෙච්ච කට්ටිය මේගොල්ලෝ මේකේ මුල ටික බලනවා. අද ලේට් වෙච්ච මේ 10 විතර ඉන්න මේගොල්ලෝ වීඩියෝ එක මේක අද දාපුවා කියලා මට බලයි. හැබැයි ඔබ ලේට් ඒක මතක තියාගන්න. ඔයගොල්ලෝ පරක්කු. ඕගොල්ලන්ගේ ඔය පුහුණුව හොඳ පුහුණුවක් නෙමෙයි. දීපාන්තර නැගිටින්න පුළුවන්. හරි. අපි කියනවානේ හරිද පුතේ දැන් දියුණු වෙන්න මොකද කරන්න ඕන හැමතිස්සෙම කියන්නේ ඉගෙන ගන්න වැරදි. ඒ ක්‍රමේ වැරදි. තමයි හැමදේම කියන්නේ ඉගෙන ගන්න පන්තිය මල්ලි ඉස්කෝලේ මල්ලි ඒක ජීවිතේ ජය ගන්න පුළුවන්. බොරු වැරදි. අත්තපල් බොරු. කියනවානේ අම්මලා තාත්තලා කියනවා අපේ සංස්කෘතිමය වශයෙන් අපිට තියෙන හැමදේම ඉගෙන පිටත් කියයි. ඇත්තට වැරදි. ඒක නෙමෙයි කියන්නේ. ඉස්සෙල්ලාම ළමයිට උගන්වන්න ඕන මොකද්ද ප්‍රධාන දේ. මම වැරදි කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ඉගෙන ගන්න කියලා කියපුවම ඒක තමයිනේ ප්‍රධාන දේ කියලා හිතනවා. අංකයකට මුදේම නැගිට බලලා කියලා උගන්වනවා. ඊටත් කලින් හොඳයි රැයට පියවි සිහිය මුදිය ගනින්න කියනවා කියලා අපිට ඉගෙනුවා. එහෙම නෑනේ පොතකවත් නෑ පිරිත් මල් දමේවත් නෑ. ඉතින් ඇති. හරි. එහෙම නිකන් ફોකස් වෙන්න නෑ. පැහැදිලිද? ફોකස් වෙන්න නෑ. අපේ හැමතිස්සෙම තියෙන ඉගෙන. රැයට සිහියෙන් නිදාගන්න කියන්නේ ඇයි මම? රැයට ෆෝන් එකක් උගෝගෝ උන්කත් එක්ක මුදු. එමෙ නේනේ මොකක් හරි අද දවසේ මම මොකද කරේ මෙහෙමයි කියලා කල්පනා. අද දවසේ මම මොකද කරේ කියලා නිකන් පොඩි සිහියකින් මම උඹට කියන්නේ සතු දෙන්න කියා. නේද? ඊට පස්සේ පොඩ්ඩක් පොතක් හරි කියවපන් පොඩ්ඩක් ඔන්න ඔළුව පොඩ්ඩක් calm down වෙලා නේ. දැන් සිහියෙන් මුදිය ගත්තම තමයි උදේට හැරෙන්න පුළුවන්. නැත්නම් බෑ. ඔයාලා ඕන පරීක්ෂා කරලා බලන්න. තේරුම් ගන්න හරි සිහියෙන් නිදාගෙන සිහියෙන් ඇහැරෙන්න කල්ලද. ඒක වැඩ ටිකක් කරගෙන යන්න පුළුවන්. වැරදි. හොඳයි. බ්‍රේක් එකක් අරන් එන්න. බ්‍රේක් එකක් අරගෙන ඉන්න 7:00 වෙද්දී. එතකොට N2 H2O දෙකත් ඇඳගෙන ඉන්න දෙකක් ඈ. N2 සහ H2O දෙකත් ඇඳගෙනම ඉන්ටර්වල් එක උතරගෙන 7:30 වෙද්දී එන්න. හරි. ඒතර මම නැගන් එන්න කිව්වේ N2 සහ H2O. ඒතර N2 බලමු. එතකොට 2 කියලා තියෙන්නේ ලේසියි වැඩි. එතකොට N N2 නම් N දෙක. හරි. එතකොට බලමු අර අපි පොඩි සටහනක් හිතා ගන්න ඕනේ. එතකොට නයිට්‍රජන් ඉන්නේ පස්වෙනි කාණ්ඩයේ අවසාන වල ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට මෙයාගෙත් 5යි. එතකොට 5යි නම් 3ක් මදිනේ. 3ක් මදි. එතකොට 8 වෙන්නේ. එතකොට මෙයාට 3ක් මදි. එතකොට එයාට මදි 3ක් මදි නම් එයා බන්ධන කීයක් හදයිද? බන්ධන 3ක් හදයි. හරි. එතකොට එනම් බන්ධන 3යි. ඒකෙන්ම මදි වෙන ඉලෙක්ට්‍රෝන ගානෙම බන්ධන ගාන හිතා ගන්න පුළුවන්. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් දෙයි. මම ඔන්න එයා දෙන ඉලෙක්ට්‍රෝන 3ම ඉස්සෙල්ලා ලියලා ඉන්නම් ඇදලා ඉන්නම්. ඔන්න. මෙයා එයාගේ ඉලෙක්ට්‍රෝන එක කතිර වලින් ඇදලා පෙන්නන්න. හරි. ඊට පස්සේ කීයක් ඉතුරුද? දැන් 5න් 3ක් ගියාම 5න් 3ක් මේකට ගියාම දෙකක් ඉතුරුයි. හරි. මෙයාගෙන් 5න් 3ක් මේ 1යි 2යි 3ක් ගියා බන්ධනයේ.
පහින් 3ක් ගියතොර ඉතුරු 2යි. ඊට ඉතුරු 2 එකසර යුගලක් ලෙස ඔහම ඇඳලා වෙනවා. මෙයාටත් ඉතින් ඒකමනේ දැන් අපි දැන් එච්චර දුර හිතන්නේ. ඒතොර ලුයිස් ටිත් සටහන බැලුවොත් මේකමයි. ඕකමයි. එතකොට ටිත් වලින්ම ඔහොම වෙනවා. ටිත් 6යි. එතන ටිත් 2 දාන්න. එතකොට මේක ඔන්න නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනෝ තියෙනවා කිය මම ඔයගලන්ට ගොඩක් වෙලාවට කියලා දෙනවා. හරි එක සැර එහෙම මම ඇඳලා පෙන්නන්නේ එහෙම මුල් කාලේ කියද්දි එක සැරක් තියෙන්න ඕන. හරිනේ. හරි. අපි ඊළඟට බලමු. හවුද? H2O. දැන් එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා මේ ඔක්කොටම වඩා අර H2O නේ. එතකොට දැන් පරමාණු කිහිපයක් දැන් දෙන්නෙක් ඉන්නවනම් මේ විදිහට එක ගෙලින් යන්න ප්‍රශ්නයක් නැහැ. H2O කියද්දි ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක එතකොට පොඩ්ඩක් සංකීර්ණයි නේ. ඒක විශ්ල ගන්න විදිහ බලන්න. දැන් H ඉන්නවා O ඉන්නවා. කොහොමද? හරි. ඒතකොට තව H කෙනෙක් මම අඳින්නම්කො මෙතන. තව H කෙනෙක් ඉන්නවා. H දෙන්නයි O කෙනයි. කොහොමද? H2O කියදී H දෙන්නයි O කෙනයි මතක් වෙනවා. ඒගොල්ලන්ගේ අර විස්තරය අපි ලියලා බලමු. අවසාන වල ඉලෙක්ට්‍රෝන එකයි මෙයාගෙත් එකයි එනම් ඊට පස්සේ ඔක්සිජන්ගේ අවසාන වල ඉලෙක්ට්‍රෝන 6යි. කීයක් මදිද? එකක් මදි. මෙයාට දෙකක් මදි. ඒකට මදි වෙන ගානනේ මේ ඇත්තටම මේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මේ මදි වෙන ඉලෙක්ට්‍රෝන ගාන ඒක බන්ධන ගානට සමානයි. බන්ධන හදන්නට කැමති බන්ධන. ඒතර මෙයා බන්ධන දෙකක් හදනවා මෙයා එකයි මෙයා එකයි. ඒතකොට මෙයා කැමති දෙන්නෙක් කියන්නේ බන්ධන දෙකක් හදාන්න. දෙන්නෙක් කරා නෙමෙයි. බන්ධන දෙකක් හදාන්න කැමති ඔක්සිජන්. මේ දෙන්නම එක එක නම් ඉතින් ලේසියිනේ මෙයා බැඳීම් දෙකක් ඇති කරගන්න කැමති. මෙයාලා එක එක කැමති. ඉතින් එහෙනම් මෙයා මොකද කරන්නේ මේ දෙන්නම බැඳ ගන්නවා. බන්ධනය කරගන්න. හරි? මේ බලන්න. එතකොට මෙහෙම පැත්තෙන් ලියමු. මේකේ හැඩයක් තියෙනවා කෝණික හැඩය. ඒ හැඩ උන්නේ ඔලෙවල් ළමයි. හරි? ඔහොම තමයි. එතකොට මේ දෙන්නව දෙපැත්තෙන් අල්ල ගන්නවා. එතකොට අපි හිතමුකෝ අපි මෙයාට තිද්දාම ඔක්සිජන්ට තිද්දාම එතකොට දෙපැත්තටම කතිර දාන්න වෙන්නේ. මෙයාටත් කතිර. අපි හිතමුකෝ ඔක්සිජන්ගේ දැන් බන්ධන දෙකක් හදනවනේ. එක බන්ධනයක් මෙයත් එක්ක හදනවා. එක බන්ධනයක් මෙයත් එක්ක හදනවා. එතකොට මෙයාගේ කතිර කියලා හිතුවොත් මෙන්න එයාගේ එක කතිරයක් දුන්නා එහා පැත්තට. හරි? කතිරය යටින් දියමු. ලස්සන. මෙයාගේ කතිරයක් මෙයාට දෙනවා. මෙයාගේ තව කතිර ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දෙනවා. මෙයා තිතක් දෙනවා. තිත ඉලෙක්ට්‍රෝනයක් මෙයා තිත ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. එතකොට බලන්න මෙයාගේ දැන් අවසාන එකසර බිඳුවයි කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉතුරු නැහැ. එන එකසර නැහැ. මෙයාගේ 6න් දෙකක් ගියාම 4යි. එන එකසර 4ක් තියෙනවා. එන එකසර 4 දක්වන්න ඕන. ඔක්සිජන් තිත් කියලා ගන්න. ඔක්සිජන් තිත් කතර කියලා ගන්නත් පුළුවන්. තිත් කියලා ගන්න ඇයි දන්නවද? තිත් අදින්න ලේසියි. තිත් අදින්න ලේසි. කතර ඇඳත් කමක් නැහැ. ඉතින් කතර කියලා හිතලා. තිත් අදින්න ලේසි නේද? තිත් ගත්තා. හරි? පැහැදිලි? ඊට පස්සේ මෙතනට ගියොත් ඒකමයි. හරි. එතකොට ඔක්කොම තිත්. මේක කොහොමද තිත්නේ? මේක ඔන්න ඔක්සිජන් මෙන්න හයිඩ්‍රජන් බැඳීම මෙන්න හයිඩ්‍රජන් බන්ධනය හයිඩ්‍රජන් එක මෙන්න එකසර ආරබලේසි දාගන්න CH4යි HClයි CCl4යි තුනමදි තුනම නෙමෙයි දෙකක් අදිනවා CH4 HCl දෙකම හරි ඊට පස්සේ අපි දැන් CH4 බලමු CH4 ප්‍රමාණිකූල හරි CH4 දැන් ඒකට තර වගේ හිතමු දැන් C H හොලියනකෝ එතකොට කාබන්ගේ අවසාන වදල් ඉලෙක්ට්‍රෝන 4 මෙයාගේ එකයි මෙයාගේ එකයි ඉතින් ඇත්තටම එක්කෙනෙක්ට ලියපුවම ඇති හරි එකයි මම ඊතර දැම්මේ ඒකත් එකයි වගේ එතකොට මෙයා බන්ධන මෙයාට ඉලෙක්ට්‍රෝන කීයක් මදිද 4ක් මදි එහෙමනේ එතකොට එයා බන්ධන කීයක් හදන්න කැමතිද 4ක් හදන්න කැමතියි එතකොට මෙයා බන්ධන එකයි මෙයා එහෙම හදනවනේ සරලයිනේ දැන් හයිඩ්‍රජන් ගැන සෑහෙන්න කතා කරා ඉතින් ලේසියට තේරෙන්නේ කාබන් මේ හයිඩ්‍රජන් 4 දෙනාම බැඳගනි හරි
මම මේක මකලා දෙන්නම් ඉඩමඩ වෙන නිසා. හරි. එහෙමයි වෙන්නේ. එතකොට මේ දැන් මෙහෙම පුළුවන්ද? මේ හයිඩ්‍රජන් මෙයාවත් බඳගෙන මෙයාවත් කාබන්වත් බඳ ගන්නවා. ඒක වෙන්න බෑනේ. එයාට පුළුවන් එක බන්ධනය හදාගන්න. ඊට අනුරූපව තමයි හදාගන්නේ. දැන් කාබන්ට පුළුවන් 4 දෙනෙක් අල්ල ගන්න. බන්ධන 4ක් හදනවා කියන්නේ බැඳීමක් අල්ල ගැනීමක් නේ. එයාට පුළුවන් නිසා එයා මෙහෙම කරනවා. කාබන් මෙන්න හයිඩ්‍රජන් ඔන්න හයිඩ්‍රජන් මෙන්න හයිඩ්‍රජන් ඔන්න හයිඩ්‍රජන්. ඉතින් බන්ධනදී දැන් ටිකක් ලේසි කරගමු. තිතයි කතිරයයි තිතයි කතිරයයි තිතයි කතිරයයි තිතයි කතිරයයි. එතකොට කාබන් දැන් හයිඩ්‍රජන් කියන එක සර ඉවරයිනේ. හයිඩ්‍රජන් මේ කාබන් ගත්තොත් කාබන්ගේ 4ක් තිබ්බ ඉලෙක්ට්‍රෝන 4ක් මදි. 4ක් බන්ධනයට දුන්නා 4න් 4ක් ගියම බිඳුව. 1 බිඳුවයි. හරිනේ. මේ ඉලක්කම් ඒ මොනවද කියලා හිතන්න එපා. ඒක ඔච්චර දෙයක් නෙමෙයි. ඔය හිතන විදිහ මම මේ නිකන් ඉලක්කම් දාලා පෙන්නනවා. හරි මම මේක අඳින්නේ නැහැ. කාලය ඉතුරු කරගන්න ඔයාලා දන්නවනේ. මේක ඔක්කොම ටික් කරපුවම හරි. හරි. ඊට මම මේක අඳින්නම්. ඒක ලේසි. දැන් ඔන්න මේකක් ඔයාලා මේව දැකලා ඇති නිකන් ඔය ඉන්ටර්නෙට් එකේ හරි කොහේ හරි නිකන් ඔය ටියුට් වලත් හිම මුල්ලට දානවා නිකන් CHO. ඔහොම බන්ධන හිම දාලා නැතිනේ. ඒව තමයි. අක්කලා අක්කලා. CHO HCl අන්දේ නැත්තම් අදි. දැන් HCl බලුවොත් නිකන් ආවර්තයක් විගේ එකම ආවර්තය නෙවෙයි ඉන්නේ. නමුත් බලපුවම දෙකලවර ඉන්නේ. හයිඩ්‍රජන් ඉන්නේ වම් පැත්තේ කෙලවරේ, ක්ලෝරින් ඉන්නේ හත් වෙනි කාණ්ඩේ. ඒතකොට එහෙන ඈතයි. ඒතකොට විද්‍යුත් ඍණතා වෙනසත් වැඩි. තියෙන ඒගොල්ලෝ අයිනික බන්ධන හදන්න දෙපේ. නමුත් අපි වෙන පොයින්ට් එකක් කතා කරන්නේ හයිඩ්‍රජන් හදන බන්ධන හයිඩ්‍රජන් කෙලින්ම සම්බන්ධ වෙනවා නම් කවුරු හරි ඒගොල්ලෝ සහසංයෝජන. ඒතකොට ඒකෙන් තමයි අපි ඒක ගන්නෙ. හරි. නැත්නම් HCl දැක්කම කෙනෙක් හිතනවා නිකන් දැන් H+Cl- විදිහට කඩන්නත් පුළුවන් නේ ඔක. එතකොට අයන හදනවා එහෙනම් අයනික බන්ධන වගේ එකක් හිතෙනවා. මේ වැඩ කරන ළමයිට කියන්නේ ඒ කියන්නේ ඕගොල්ලන්ට. හරි. එතකොට අයනික බන්ධන කියලා හිතනවා. අයන වලට එහෙම වෙන් කරන්න පුළුවන් ඇත්තටම. හරි. HCl කියන අම්ලේ මෙහිම අපි වෙන් කරනවා. එතකොට එක නිකන් අයන ගතියට හුරු වෙලා ඒක අයනික බන්ධන කියලා අපි හිතා ගන්නවා. හරි. එහෙම වෙන්නේ නැහැ. ඒක අයනික බන්ධන නෙවෙයි. ඒක සහසංයෝජන බන්ධන. හරි. අපි අයන වලටත් වෙන් කරනවා හැබැයි අපි අයන වලටත් වෙන් කරනවා. මේ බලන්න. HCl නේ. එතකොට කොහොමද දෙන්න ඔහොම ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට හයිඩ්‍රජන් ගේ කතාව දැන් සෑහෙන කාරක් අපි කතා කරා. අවසාන වල ඉලෙක්ට්‍රෝන එකයි සංයුක්ත ඉලෙක්ට්‍රෝන එකයි. එතකොට එකක් නැදි එහෙනම් බන්ධන එකක් හදයි. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. එතකොට අවසාන වල ඉලෙක්ට්‍රෝන 7යි. ඉලෙක්ට්‍රෝන එකක් නැදි. එතකොට එයත් බන්ධන එකයි මෙයත් බන්ධන එකයි හදන්නේ. එහෙනම් බන්ධනයක් හදනවා. තිත් කතිර ඔහොම දාන්න. මම තිත් හිතා ගන්නවා ක්ලෝරින් වලට. මට තිත් අඳින්න ලේසියිද? අපි හිතමු ඔයාලා හිතනවා නෑ සර් මට කතිර අඳින එක ලේසියි කියලා. එහෙනම් කතිර අඳින්න ලේසික දාන්න මෙයාට ක්ලෝරින්. ඇයි දන්නවද? දැන් මෙයාගේ එක සැරයක් ඉතුරු වෙන්නේ නෑනේ. මෙයාගේ එක සැර 6ක් ඉතුරු වෙනවා. ඒතර යුගල් 6ක් දාන්න ඕනේ. කතිර ලේසියි කියලා හිතනවා නම් නේ. කතිර ලේසියි කියලා හිතන වෙනාට කතිර ගත්තා ඒක. ඒක ඉතින් තමන්ගේ ස්මාර්ට් කමත් එක්ක හිතාගෙන එතන බන්ධන ඉලෙක්ට්‍රෝන වලේ හරසත නැන්දක් කමක් නැහැ නේද? මේකද? එහෙම ප්‍රශ්නයක් නෑ ඇත්තටම. එහෙම ප්‍රශ්නයක් නෑ. හරිද? මෙහෙම ඇඳ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අර මෙහෙම ඇඳපුවම නිකන් දෙන්නටම පොදුයි වගේ අදහසක් ඉන්න නිසායි මම හැමතිස්සෙම මෙහෙම අනේ. මේක අඳින්න දෙයක් නැහැ නේ අතරම නේ. ඔක්කොම තිත් කරපුවම හරිනේ. ඔක්කොම තිත් කරපුවම හරි. මෙතනට එනවා. මෙතනට බලමු. මෙතනට ඇවිල්ලා බලුවොත් ලේසි H ඉරක් Cl ඔක්කොම තිත් කරනවානේ. කතිර නෑ. ඔක්කොම තිත්. හරි. අවසාන එකත් කතා කරු CCl4. තව පණිවිඩය පුතේ මේ මාසේ පළවෙනි සතියත් 10 වසර කරන්න බැරුව කියන ඕගොල්ලන්ට ඒ දවසක් මම තව දවසක් දාලා දෙනවා. හරි. එතකොට ඒකත් දාදී කාටවත් හරි බැරි වුණොත් අර විදිහට YouTube දාලා ඒක ඒ විදිහට සකස් කරලා දෙන්න. මම එතකොට මේක අහගන්න මේ පැහැදිලිව එදාට මම අර 10 වසරේ පළවෙනි වාරේ ජීවිත අවවාඩුව තියෙන ඒක ඉවර කරලා දානවා. ඒ කියන්නේ ඒකම අරගෙන ඒක ඉවර කරලා දානවා. එතකොට ඒක පළවෙනි සතියට අදාළ වීඩියෝ එක ලෙස මම අර මේක සේව් කරනවා. ළමයි ඇවිල්ලා පළවෙනි සතිය දෙවෙනි සතිය කී එහෙමනේ ඉල්ලන්නේ. හරි. පැහැදිලිනේ?
එතකොට එහෙම ඉල්ලද්දී පළවෙනි සතියට තමයි ඒක හම්බෙන්නේ. ඔව් රිවිෂන් එක 9ට හරි. හොඳයි. එතකොට මම ඒකට දවසක් කියන්නම් ඈ. ඒකත් කරලා දෙනවා. ඒකට දවසකුත් කියන්න. හරි. CCL4. එතකොට දත්ත බැලුවොත් C සහ CL ගැන විතරක් මේ හතර දෙනෙක් ඉන්නවා. එතකොට CCL4 හතරම ලියන්න ඕනේ නැහැ. කාබන් ඉන්නේ හතරවෙනි කාණ්ඩයේ අවසාන වල ඉලෙක්ට්‍රෝන 4යි. ක්ලෝරින් දැන් දන්නවා 7 වෙනි කාණ්ඩයේ අවසාන වල ඉලෙක්ට්‍රෝන 7යි. එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් මදි එහෙනම් බන්ධන 4ක් හදයි. මෙයාට ඉලෙක්ට්‍රෝන එකක් මදි බන්ධන එකක් හදයි. ඉතින් අර මේක නෑ CH4 වගේ තමයිනේ. CH4 වගේම තමයි. CH4 වලත් H වල මෙහෙම උනානේ බන්ධන එකක් හදන්නේ H. H මම ලියලා පෙන්නන්න මේකට දාලා නේ. H වල අවසාන වල එකයි හදන්නේ බන්ධන එකයි. මේ දෙක පොදු විදිහට දෙන්න තමයි. හරි. එතකොට මේ CH4 හදද්දිත් එහෙමයි කාබන් වටේ හයිඩ්‍රජන් 4 දෙනෙක් ඉන්නා වගේ මේකේ කාබන් වටේට Cl 4ක් ඉදි. පැහැදිලි? Cl 4ක් ඉදි. හරි. එතකොට කතිරතිතක් කතිරයක් ඔහොම අනින්න. එතකොට කාබන්ගේ හතරක් තිබ්බ ඉලෙක්ට්‍රෝන හතරෙන් හතරක් බන්ධනට ගියා බිඳුවයි එක සර නැහැ. ක්ලෝරින්ට එහෙම වෙන්නේ හයිඩ්‍රජන් ගේ නම් ඒ ඔක්කොම ඉවරයි ආ එක සර තිබ්බේ නැහැ. නමුත් මේකේ වෙනස් හතෙන් එකක් ගියා හයක් තියෙනවා. එක සර හය කියලා හිතමුකෝ. ක්ලෝරින්ට ගත්තේ. එක සර හය ඕන. ඔන්න ඕක අපද වෙනවා කට්ටියට. දැන් ඉතින් තිත් ඇනිල්ලක් තියෙනවා. අදින්න ඕගොල්ලෝ. හරිනේ. ඊට මේක අඳින්න ඕනේ ඔක්කොම තිත් කරන්න. මේක C Cl 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 හරියට ප්‍රැක්ටිස් කරොත් මේක නිකන් අරව මොකුත් නැතුව CCl4 කියලා ඔහොම අඳිනවා. හරි. මේ විදිහට නිකන් අඳ ගන්නත් පුළුවන්. හරි. එතකොට එක සර ටික ඕන. තිත් වලින් ඒවට කතිර ගන්න බෑ. තිත්මයි. වැඩි පහසුයි තේරෙනවා. හරි. චර පහසුයි වැඩි. පුදුම ලේසි. පාඩම ඉවර නෑ. තව පොඩි කොටසක් තියෙනවා. ඉතින් අදට ඉවර කරන්න වෙනවා. හරි. එනවා. වෙලාවත් හරි. 9ට රිවිෂන් එක. බ්‍රේක් එකක් අරගෙන මොන හොදපු නැති මොන හොදගෙන දත් මැදපු නැති දත් මැදගෙන බස් කාලා බුදිය නෙමෙයි එන්න රිවිෂන් එකට. අද ප්‍රශ්න කරන්නේ ඒක අතිශය වැදගත්. හරි. එහෙනම් ඔතනින් සමගමු. එහෙනම් ආයිබෝන්. ඊගෙන්